බුදුහාමුදුරුවෝ තමන්ගේ ජීවිත කාලය තුළ බෝධිසත්ව කාලයේදී අපිට පේනවා වක්මගුල් උත්සවයේදී උන්වහන්සේ ධ්‍යාන වඩලා අහසේ හිටිය ආකාරය පිළිබඳ අපේ පොත්වල කියවෙනවා. ඒ වගේම සමාපත්තියට සමවදින හැම වෙලාවකදීම උන්වහන්සේ මේ ක්‍රමය අනුගමනය කරලා තියෙනවා. ඒ වගේම පිරිනිවන් පාන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා ආනාපාන සතිය තමයි වැඩි. ආනාපාන සතිය අදගත් වෙන්නේ කාය සංස්කාරයක් ලෙසින් අභිධර්මයේ සඳහන් වුණාට මේක පිළිබඳව අපි ඇලීමක්වත් ගැටීමක්වත් නැති අපි ළඟ තියෙන පහසුවෙන් ලං කරගන්න පුළුවන් ධර්මතාවයක් විදිහටයි. ඊළඟට මේකෙන් බලාපොරොත්තු වෙන්නේ සිත සමාධිගත කරගන්නට පෙරමුණක් විදිහටයි. ඒකම ඔබලවා මෙහෙම හයියෙන් තනියම කියනකොට පාලියෙන් ඔබට සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානම් කියනකොට අර්ථය දැන් මතක් කරගන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේ 24ෙම තේරුම් ඔබේ පාලියෙන් කියනකොට ඒ වෙලාවෙම ඔබේ හිතට එනවයි කියලායි මගේ විශ්වාසය. එහෙම නැත්නම් තවදුරටත් ඒ පිළිබඳව විමසන්නට ඕන. එහෙම නැත්නම් පුරුදු කරගන්න උත්සාහ කරන්න. ඒ විදිහ අපේක්ෂා ගොඩක් වුණා. ඒ විතරක් නෙවෙයි පාලියෙන් සූවිසි තෙරුවන් ගුණ කියවෙන වෙලාවේදී ඒවා ලියලා තියෙන අකුරු පිළිබඳවත් ඔබගේ අවධානය යොමු වෙන්නට ඕන කියලා මට හිතුණා. එනිසා සියල්ල ගැන අවධානය යොමු කරගෙන අදහසින් තමයි මේ වැඩේ කරන්නේ. අපේ ලබන සතිය මෙහෙම කරන්නේ නැහැ. ලබන සතිය මේක කරන්නේ. ඒ විදිහට අපි පොඩි පොඩි වෙනස්කම් කරලා කරමු. අද අපි කරන්නේ අංගුත්තර නිකායේ සූත්‍රයක්. ඊට පෙර ආතුව මා ඉක්ුත් සති තුනම පටිච්චසමුප්පාදයේ පිළිබඳ ඔබත් එක්ක සාකච්ඡා කළා. මේ සාකච්ඡා කිරීමේදී මේ පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්නේ නැතුව නිවන් දකින්න බැරි බව අපිට දැන් හොඳටම පැහැදිලියි. පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නට ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නට පහසුම තැන ඒ ඉක්ුත් සති තුනේම මම කිව්වේ පහසුම තැන තමයි මේ මනුස්ස ලෝකය. මනුස්ස ලෝකය තමයි පහසුම තැන. එතන බුදුහාඳුරෝ මගේ සතිය කියපු විදිහට ඔබ යම්කිසි මරණ මොහොතේදී අනිස්ථානයක් කරලා සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඥාති මිත්‍ර ආදීන් ඇති පියෙක් ඇති මවකගේ කුසේ උප්පත්ති ලැබීම තමයි අපේ ධර්මයට ඊට උත්තම ලාභයක් විදිහට සැලකන්නේ මරණින් පස්සේ. ඒ නිසා මනුෂ්‍ය ලෝකේ තමයි උතුම්ම ලෝක විදිහට සැලකන්නට අපි හැමතිස්සෙම හිතට ගන්න ඕන. ඊට හේතු මම එදා මතක් කළා. අපෝ කෙටියෙන් මතක් කරුවොත් සතර අපායේ තියෙන දුක් විතරයි. ඒ නිසා ඒ දුක් විඳින අතරතුර මේවා ගැන කල්පනා කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දිව්‍ය ලෝකයේ තියෙන සැප විතරයි. ඒ සැපේ වින්දනය කරනකොට මෙහෙදි පුරුද්දක් තුන් නැත්තම් ඒ සැප ගැන හැලෙනවා මිසක් ධර්මය අවබෝධ කරගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි බ්‍රහ්ම ලෝක දෙකේම ඒ ඇත්තෝ සමාධිගතව ජීවත් වෙන චරිත විදිහටයි පෙන්වන්නේ. ඒකෙදි ඒ බ්‍රහ්ම ලෝකවල ඉන්න සියලු දෙනා සුද්ධාවාස පහයර ඒගොල්ලෝ මිච්ඡා ධානයකින් තමයි වැරදි ධානයකින් තමයි ඒ සමාපත්තිය ලැබලා තියෙන්නේ.
නිසා ඒගොල්ලෝගේ තියෙන මිත්‍යා දෘෂ්ටිය සියල්ල නැති කරන්න පුළුවන් මේ මනුස්ස ලෝකේ. දැනුම් තේරුම් නැති කාලේ ඉඳන් අපි පවෙන් වැළකීලා කුසලයේ ඉදිලා කටයුතු කළොත් අපිට කිසියම් ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්කම තියෙන බව මතක් කරන්න කැමතියි. මේ පින් කරන්න බෑ සතර පායේ දිව්‍ය ලෝකවල, තිරිසන් ලෝකවල, රක්ම ලෝකවල මේ පින් කරන්න බෑ. මෙහෙම මම කියනකොට ඔබට ගැටලුවක් එන්න මත වෙනවා නම් අහන්න පුළුවන්. ඒක උඩ මෙහෙම තියෙන්නේ කියලා. හැමෝම තමයි මම උත්තර කියන්නේ නැත්නම් ගොඩක් දිගට කතා කරන්න වෙනවා. ඊළඟ කාරණේ තමයි දැන් මනුස්ස ලෝකේ බලන්න අපිට දැනුම් තේරුම් අපි පින්කම් කරන්න එකට පන්සල් යනවා නේ. මල් ටිකක් කඩාගෙන තෙල් පාන් වටි අරගෙන අනුගුණවන්නේ. මේ අවස්ථාව අනිත් එක ලෝකෙකවත් තියෙන කියලා බලන්න. අපි දැනගෙන තියෙන ක්‍රමයට මේ අවස්ථාව නෑ. මේ අවස්ථාව නෑ. තිරිසන් ලෝකේ ඉන්න තිරිසන් දිහා අරගෙන බලන්න. පන්සලේ බල්ලෝ මුසු කොතන ඉන්නවා. පන්සලේ වදින්චලා ඉන්නේ නේද? මල් ටිකක් කඩාගෙන එහෙම යනවද බුදිකට වදින්නේ? කරන්නේ. ඒ විදිහේ සරල උපමාවලින් වෙන්නත් පුළුවන්කම තියෙනවා. සියලු පින්කම් කරන්න පුළුවන් මේ විදිහේ. යම් අවබෝධයක් දේවවරු බ්‍රහ්මයෝ ගත්තා නම් ඒ ගත්තේ මනුස්ස ලෝකෙදී ඉඳද්දී පුරුදු කරපු දේවල් ප්‍රතිලාභයක් වශයෙන්. සම්මේදී තමයි ඔක්කොම කරන්න පුළුවන්. ඒ ගැන ඔබේ අවධානය කරන්න කැමතියි. මෙතුමි ගිය සතියේ මට ප්‍රශ්නයක් ඉදිරිපත් කළොත් ඒකත් සාකච්ඡා කරලා අපි සූත්‍රයට යන්න කැමතියි. මේ විදිහේ තමන්ට ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරපුවාම බොහෝ සම්පූර්ණ නිවැරදි කරගෙන සැකේ පහ කරගන්න පුළුවන්කම තියෙනවා. මෙතුමි ප්‍රශ්නයක් තුළ තියෙන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනන්ජාභි සංඛාර යන සංඛාර තුනම රැස්වන්නේ අවිද්‍යාව නිසාය. හරිද? හරි. හරි කියලා තමයි තහවුරු කරගන්න. අවිද්‍යාව වෙන චතුරාර්ය සත්‍ය නොදැනීමයි. හරිද? පෙර භවවලදී දාන ආදී පුණ්‍ය කර්ම කර රැස් කරගත් පුඤ්ඤාභි සංඛාර අපි මේ භවයේ ඵල ලබමු. ඒක ගැන මොකද කියන්නේ? හරි. සංඛාර ගෙවේ පෙරකල පින් ඒ අනුව ගෙවියයි ගෙවිලා. හරිද? දැන් මේ අදහස හරි කියලා පිළිගන්නකොට ඔබතුමාලා ළඟත් තියෙනවා මේ අදහස. මෙතෙක් කියපු දේවල් හරි. ඊට පස්සේ කියනවා මේ භවයේ අරහත්ත්වයට පත් නොවි අප ජීවිතයෙන් සමුගතව අපි නැවත උපතක් ලබමු. හරිද? රහත් නොවුනොත් අපි නැවත අවශ්‍යකට හරි උපාදික උපතට හරි යනවා. පෙරකල පින් වැය වී හමාරු විට ඊළඟ භවයේ අපට දුගී සැප නැති භවයක් ලදවොත් අපට කුසල කිරීමට අපහසු සත්‍යයක් උදා විය හැක. ඇත්ත දෙක. එතකොට මෙතනදී අපි මොකද්ද? දැන් මෙතන කියනවා පෙරකල පින් හමාරු විට අපි මොකද කරන්නේ? මේ වගේ පින් කරනවා. ඔව්. මෙහි ආවේ පින් කරගන්න. ඒ නිසා ඉවර වෙන්න දෙන්න බෑ. මෙහෙදි පින් කරගත්තා ඒක මේවා හම් වෙනවා ඉස්සරහට. එතනට ඒ විදිහට සම්බන්ධ කරගන්න. අමාරු වීමයි කියන එක
සම්පූර්ණ නැහැ. ඒ අවබෝධය සම්පූර්ණ නැහැ. අනිත් එක අපි පින් විතරක් නෙවෙයි මේ දුක් විඳින්නේ අවුත් මුස්ලිම් බව ඔය දැන් මම කිව්ව අපේ ලිච්ඡන් සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. පවුපින් දෙකම පුනා විඳින තමයි අපි ගෙවන්නේ. ඊළඟට අපි මේ ආත්මෙදි ගෙවන්නේ අපි සසර කොච්චර කාලෙ ඇවිල්ලාද? අවුරුදා බුදුගේ කොච්චර ආවේදී අපි සසර කරපු පවුපින් වලින් එක විතක් කරගෙන මෙහාට එන්නේ. චුතියේ පාරවල ප්‍රසංග සිතක් තියෙන අපිට එකයි. ඒක තමයි දායාද කරගන්නේ. ඒක තමයි උත්පත්ති කරන්නේ. මෙතන එකකට ඇවිල්ලා මේ ඒ අනුව දුක සැප විඳලා යනකොට තව හරිය නැද්ද ඉතුරු වෙච්ච එක. ඒක තමයි කටත්තා කර්ම කියලා කියන්නේ. ඒ විදිහට අදහස් වෙනස් කරගන්නට ඕන. අපි මෙහි තියෙන්නේ ප්‍රසන්න සිත් චුතිය පාවන ප්‍රසන්න එක සිතයි. ඒ සිත අනුව තමයි මෞඛ්‍යය තෝරගන්නේ. ඒකත් තේරුම් ගන්න. සැප නැති භවයක් අදොත් අපට කුසල් කිරීමට අපහසු සත්‍යයක් උදාවිය හැක. දැන් සැප නැති භව කියලා කියන්නේ සතර පායනේ. අපේ මනුස්ස ලෝකේ සුගතිය. මේක දුගතියක් කරගන්නේ මනුස්සයම. එනිසා සුගති ලෝකයක ඉපදින්න අපි කුසල් කිරීමට අපහසුයි කියන එක වෙන කෙනෙකුට බාර දුන්නා වගේ පින් කරන එක කුසල් කරන එක. මේක තමයි අපි දැන් මේ ඉන්නේ මෙහෙනේ. මේ ඉන්නවා කියන තේරුමෙන් කතා කරන්නේ. මේ ඉන්න නිසා අපිට අපහසු සත්‍යයක් උදා වෙන්න බෑ. බැරි වෙන්න හේතු මම අනන්ත කියලා තියෙනවා. අෂ්ට දුෂ්ටක්ෂණයෙන් නිදලා අපි ඇවිල්ලා තියෙන්නේ. නේද? ඒ විදිහට ගත්තාම මේ අපි ඉන්න ටික කුසල් කරගන්න පුළුවන් තැනක ඉන්නවා. සරි අදහසත් ඒ විදිහට වෙනස් කරගන්න ඕනේ. ඒ අනුව හිතන විට පුඤ්ඤාභි සංකාර රැස් කළ යුතු වෙනවා නේද? ඒකට මේකේ යටි අදහස තියෙනවා. දැන් පැහැදිලි කර ගැනීමක් තමයි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි ඉපදුන අපි කර්මයේ දායාද කරගෙන යෝනි උත්පත් දායාද කරගෙන තමයි කර්ම ඇවිල්ලා තියෙන්නේ. ඒ ආපු අපි මෙහෙදී තේරුගේ කාලේ ඉඳලම කවින් බැලකිලා පින් කරගත්තාම පුඤ්ඤාභි සංකාර තමයි අපි වඩා ගන්න. චතුරාර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඥානය ඇත. අවිද්‍යාවෙන් තොරව පුඤ්ඤාභි සංකාර රැස් කළ හැකිද? අවිද්‍යාවෙන් තොරව පුඤ්ඤාභි සංස්කාර රැස් කළ හැකිද? උත්තරේ මොකක්ද? චේතනාවක් නැතුව කරන්න බෑ. පුළුවන්. අපි පින් කරන හැම වෙලාවෙදීම අවිද්‍යාවෙන් තොර වෙලා ඉන්නවා. හැබැයි එතන තියෙන විශේෂයක්. එතන විශේෂයක් තියෙනවා කියන්නේ ඒ පින් කරනකොට අපි භවගාමී වෙන්නයි නිර්වාණගාමී වෙන්නයි කියලා දෙකක් අපිට උගන්වනවා. ඒ පින භවගාමී නොවන පරිදි කුසල් වෙන ආකාරයේ නිර්වාණගාමී කර ගැනීම මේ ධර්ම ශ්‍රවණයෙන් කරගන්න ඕන කාරණාවක්. ඇයිදි කියපේක අපිට පුඤ්ඤාභි සංකාර රැස් කරගන්න වෙලාවේදී පින් කරගන්න දාන සීල භාවනා කරන වෙලාවේදී ඒ තුල නැවත භවයකට යන ආකාරයෙන් නෙවෙයි පින් කළ යුත්තේ. අපිට දානය කියලා කියන්නේ දීම. දානය කියලා කියන්නේ දීම. ඒ දීම කුසලයක් බවට පත් වෙන්න නම් නිතර දෙන්න ඕන. නිතර දෙනකොට මොකද වෙන්නේ? රඳව ගන්න නෙමෙයි දෙන්නම හිතන්නේ. අන්න ඒ හිත එනකොට එතන තියෙන කුසලයක්. ඒකට කියන්නේ ඡාග නැත්තම් පරිත්‍යාග කියලා. ඡාග නැත්තම් පරිත්‍යාග කියලා කියන්නේ. ඒකම දෙනකොට නිවන් පතාගෙන දෙන්න ඕනේ අන්නවත් ඉපදීමට යාත්මක සැප විඳින්න
අදහසක් නැතුව නිවන් පතාගෙනම වෙන්න. ඔව් නිවන් පතා කියලා කියන්නේ අත්හැරලා දෙන්න කියන එක තමයි කියන්නේ. නිර්වාණය තමයි කෙලවර තියෙන්නේ. දැන් අපි අපේ ජීවිතයේ කොච්චර අපි ත්‍යාග දීලා නැද්ද? ඒ දීපේ අපි මතක් කරගෙන ඉන්නවද? ඒනොත් දන් දීපේ අපි දැන් අවුරුදු 8කට විතර කලින් කට්ටක් පින්කමක් කළා ආන්දරු 25 නමක් පාඩි කරලා දාන්න නේව ගන්න තියන්නේ. අපි මගුල් ගානු දීලා කොච්චර ත්‍යාග දීලා ඉන්නේ. ඒක මතකද? නෑ. ත්‍යාග කියන්නේ අත්හැරි. පරිත්‍යාගය කියලා කියන්නේ නැවත බලාපොරොත්තු නැතුව අත්හැරීම. අන්න ඒ විදිහට ගත්තාම භවගාමී නොවන ආකාරයෙන් පුණ්‍යාභි රැස් කරගත්තොත් ඒ කියන්නේ නිතර නිතර ඒ පින කරගත්තොත් පුළුවන්කම තියෙනවා නිර්වාණගාමී තත්ත්වයට යන්න. සාප කරන පින්කම් අවබෝධයෙන් කරන්න ඕන. අවබෝධයෙන් කරගත්තොත් තමයි ඒක සාර්ථක කරගන්න පුළුවන්කම තියෙන ඉක්මන් භවයකදී අපිට නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්. අවසාන වශයෙන් කියනවා රහතන් වහන්සේට පවා ජීවත් වෙන තුරු පුඤ්ඤාභි සංකාර ඵල ලබන බව අසා ඇත. අවිද්‍යාවෙන් තොරව පුඤ්ඤාභි සංකාර රැස් කළ හැකිද? ඒ ඡේදයේ කියවිච්ච දෙකම ප්‍රහායලා ඉල්ලා කරගන්න. රහතන් වහන්සේලා අවුපින් දෙකම රැස් කරන්නේ නැහැ. අවුපින් දෙකම ඒක තමයි පටිච්චසමුප්පාදය අපි උගන්වන්නේ. මේ පංච ඉන්ද්‍රියෝ මනස යොදවලා හිත යොදවලා ස්පර්ශ කරන ආකාරයට තමයි අවුපින් දෙක ඇති වෙන්නේ. ස්පර්ශ කරන ආකාරයට පවුපින් දෙක ඇති. ඒතර බුදුහාමුදුරුවෝ කියන මේ සියලු වේදනා දුක් ඇති වෙලා තියෙන්නේ පස්සේ කරන ආකාරය පිළිබඳ. ස්පර්ශයෙන් තමයි ස්පර්ශ කරන ආකාරයෙන් පංචේන්ද්‍රිය. දැන් අපි ඇහෙන් රූප දකිනවා. ඇහෙන් රූප දකිනවා. එතකොට මේ ඇහැ අපි මොන විදිහටද ගන්න තියෙන්නේ? ඇහැ ගන්න මොන විදිහටද? ඇහැ ඉන්ද්‍රියක් නේ? ඇහැ ඉන්ද්‍රියක්. මරිච්ච කෙනෙකුට මරිච්චයට ඇස් තියෙනවා. නේද? මරිච්ච කෙනාගේ ඇහි අපේ ඇහි වෙනස මොකක්ද? ඇස්තරගෙන හරියන බක්කයි නේ. පස්සේ වෙනවා. ශරීර විඥානය. ඔව්. මේ විඥානය කියන එක මේ ඇහෙන්ද සකස් වෙන්නේ? සිත. අර රූපෙන්ද සකස් වෙන්නේ? ඒකට කියනවා අභිධර්මයේ තුල චක්ෂුස් ප්‍රසාදයෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඇයින් දැක්ක දේ පිළිබඳව Taman මනසින් ඇති කරගන්නා වූ ඇලීම හෝ ගැටීමක් තමයි ඒක සිද්ධ වෙන්නේ. මේ ඉන්ද්‍රිය පහේම තියෙන විශේෂ තැන්. විශේෂ තැන් තියෙනවා. ඇහැ ගත්තොත් ඇහි තියෙන මේ කළු ඉන්ද්‍රියාව. අපි සතර මහා භූතය ගැන ඉගෙන ගන්න වෙලාවට තවත් තියෙන උපාදාය රූප කීයද? 24. උපාදාය රූප 24 තියෙනවා. ඒ 24න් පහක්ම ඉන්නේ ඔය ප්‍රසාද රූපය. මේ කළු ඉන්ද්‍රියාවේ තියෙනවා කැමරාවේ තියෙන වගේ කාචයක් තියෙනවා. පුංචි බිඳුවක් තියෙනවා. ඒක උපමාවකට අරන් පෙන්නන්නේ ඉසෙස් ගහක් කරගෙන තෙල් භාජනයකට දාලා සියවරක් ගසලා ඉවරලා ඊට පස්සේ පෙරාගෙන එන බිඳුව ප්‍රමාණයක් තමයි මේකේ තියෙන්නේ. අන්න ඒක නැත්තම් අපිට මේ
ඇහෙන් රූප දැකලා ඇති වෙන ප්‍රශ්නය ඇති වෙන්නේ. දැන් අන්ධ කෙනෙකුට ඒක නෑ. මොකද යාගේ අන්ධයට නිවන් දකින්න පුළුවන් කියලා නෑ. කොහෙවත්. අන්න ඒ වගේ වෙනස්කම් තියෙනවා. ඒකට මේ ඉන්ද්‍රියයන්ගෙන් ස්පර්ශ කරන ඇහි එහෙම තියෙනවා. නහය තියෙනවා මේ මෙතන හැප්පිච්ච තැන ඇටයක් වගේ එකක්. කනේ තියෙනවා රෝම කූපයක්. දිවේ තුනට මේ ලොකු දිවක් තුනට එක තැනකට රස දැනෙන්නේ. එතෙන්ට වැටුණාම තමයි රස තේරෙන්නේ. කය තුලත් තියෙනයි. කය විශාල ඉන්ද්‍රිය. කය තුල විශේෂ තැන් තියෙනවා. ඒ තැන් වල ස්පර්ශය තදින් දැනෙන්න තියෙනවා. එතකොට රහතන් වහන්සේලා රහත් වෙනවයි කියලා කියන්නේ ඔය පංචේන්ද්‍රියෝ මනසෙන් ස්පර්ශ කරන්නේ අවවත් පින්වත් කුසල්වත් අකුසල්වත් ඇති නොවන පරිදි. ඊළඟට තියෙන අදුක්කම අසුඛ වේදනා කියලා එකක්. ඒකට තව වචනයක් පාවිච්චි කරන උපේක්ඛා වේදනාව කියනවා. එතකොට සැප වේදනාව කියලා කියන්නේ හොඳයි කියලා පිළිගත් එක. දුක් වේදනාව කියලා කියන්නේ නරකයි කියලා පිළිගත් එක. අපි අයම් රූපයක් දැක්කම ඒකට ලොල් වෙනවා. තව එකක් දැක්කම ආග බලා ගන්න. ඒ දෙක තුලින් දුක් සැප දෙක. මේ දුක් සැප දෙකටම නොවැටෙන ආකාරයට උපේක්ඛාවෙන් මැදිහත් තමයි උන්වහන්සේට බලන්නේ. ඒ නිසා උන්වහන්සේලාට පුඤ්ඤාවි සංකාරවත් අපුඤ්ඤාවි සංකාරවත් ආනන්ජාවි සංකාරවත් වැඩින්නේ නැහැ. දැන් කල යුතු කිසිවක් නැත රහතන් වහන්සේලාට. කල යුතු සියලු දේ කරලා ඉවරයි. දැන් ආවිසගේ විතර ජීවත් වෙන්න තියෙනවා. ඒ නිසා මෙතනදී පුඤ්ඤාවි අවිද්‍යාව රහතන් වහන්සේලාට පුඤ්ඤාවි සංකාර රැස් වෙන්නේ නැහැ. අවු කරන්නේ නැහැ, පින් කරන්නේ නැහැ. ධ්‍යාන වල දැන් ධ්‍යාන ඕනේ නැහැ. ධ්‍යාන ඕන කරන්නේ Tamanට මෙලෝ වශයෙන් සැපයක් ලබන්න විතරයි. ඒක ගැන දිගට කතා කරමු. මම උත්තර ටික ලියලා දීලා තියෙනවා. ඒක ලියලා කිව්වා වань අපිට කල්පනා බැරිව දැන් අර දීනිවල නහම මොනවද කරන්නේ කියන එකට අපි ජීවත් වෙන අපේ හිතන්න ඕන අතීතයේ බුද්ධාගමේ ගන්නන්නේ අතීතයක් නෙවෙයි අනාගතයක් නෙවෙයි වර්තමානයේ ජීවත් වෙන්න කියලා මේ කියන්නේ. ඒකට ඒකෙන්ට ගලප ගන්න බැරි දෙයක්. ඔව් ඒක ගලපගන්නේ මෙහෙමයි. දැන් අතීතය ගෙවි ගිය දෙයක් ආපහු ගන්න බෑ. අනාගතේ තාම ආවේ නැහැ. ඒ නිසා අපි කරගෙන යන වර්තමාන තමයි කරන්නේ. ඒතකොට ඉන්න මේ මොහොත තමයි පච්චුප්පන්න කියලා කියන්නේ. ඉන්න මේ මොහොත යෝනිසෝ මනසිකාරයෙන් යථාර්ථවාදීව ලෝකෙ දිහා බලන්න පුළුවන් නම් ඒක ෂණිකවම අතීතයට යනවා. ඒතර අතීතයට ගිය ඒ චිත්ත ඒක හොඳ සිතුවිල්ලක්. එහෙම හිතපු නිසා ඊළඟට ඇති වෙන මේ මොහොතේ ඇති වෙන ඊළඟ සිත හොඳ එකක් බවට පත් වෙනවා. මේකත් යනවා අතීතයට. මෙහෙම එකලඟ එහෙම යනකොට තමයි අපි මේ ගමන සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. ඒක ගත කරන හැම මොහොතකම යථාර්ථවාදීව තථාගත ක්‍රමයට බලා ගන්න පුළුවන් නම් තථාගත ක්‍රමය කියලා කියන්නේ ඇත්ත ඇත්තටින් දකින්න. බලා ගන්න පුළුවන් නම් අපිට අපේ කටයුතු සාර්ථක වෙනවා. ලෞකික දේවල් ලෝකෝත්තර දේවල් සියල්ල සාර්ථක කරගන්න පුළුවන්.